සියලු දෙනාටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආශිර්වාදය පතනවා. මේ අවස්ථාවේදී නැවත වාරයක් දෙවියන් වහන්සේගේ කරුණාව තුළ දෙවියන් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගැනීමට ලැබීම ගැන මම තාමත් සතුටු වෙනවා. සහෝදර සහෝදරනි, අපි ඉන්නව මේ කාලේ තාමත්ම වැදගත් ඒ වගේම බරපතල කරුණු අතිවිශාල විදියට සිදුවෙන අවස්ථාවක දෙවියන් වහන්සේගේ පණිවිඩය පිළිබඳ කරුණු කීපයක් ඉදිරිපත් කිරීම වැදගත් කියලා මම හිතනවා. විශේෂයෙන්ම අද මේ වෙනකොට නොයෙකුත් මතිමතාන්තර දෙවියන් වහන්සේගේ කැඳවීම පිළිබඳ, ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම පිළිබඳ, ක්‍රිස්තුස් වහන්සේගේ සභාව පිළිබඳ නොයෙකුත් අදහස් සංකල්ප අද ජනතාව අතර නියතතාවයක් තියෙනවා. අපි සිටින්නේ බෞද්ධ රටක. බෞද්ධ කියන්නේ මේ රටේ වැඩි ජනග්‍රහණයක් 70%ක්ම බෞද්ධ ආගම වැළඳගෙන ඒ ආගම පිළිපදින කණ්ඩායම. ඊට අමතරව මේ රටේ තවත් ආගම් පිළිපදින සෙනඟක් සිටිනවා. මමත් මගේ මෑණියන් සහ පවුල මෙවැනි බෞද්ධ පරිසරයක හැදුන වැඩුණ බෞද්ධ ඉගෙනුම අනුව පැවැත්මක් ලැබුණ කුඩා කාලේ සිටම පැවතුනේ. නමුත් මම කිසිම ආගමකට අයිති පුද්ගලයෙක් නෙමෙයි. මම ආගමක් පිළිබඳන පුද්ගලයෙකුත් නෙමෙයි. අද මේ ලෝකයේ ආගම් තාමත්ම ප්‍රබල ලෙස ව්‍යාප්ත වෙනවා, අනුගමනය කරනවා. නමුත් ඒ ආගම් වල ප්‍රතිඵලය මිනිසුන්ගේ ජීවිත වලින් අපිට දකින්න හැකියාවක් වෙන්නේ නැහැ. අද ලෝකයේ ගත්තොත් එහෙම ප්‍රබලම ආගම් ලෙස කතෝලික සහ ක්‍රිස්තියානි ආගම් සහ නිකායන්, ඉස්ලාමික ආගම සහ ඔවුන් අතරත් නිකායන් තියෙනවා. හින්දු ආගම සහ බෞද්ධ ආගම, ශින්ටෝ ආගම, ජුඩේසම ඒ වගේ තියෙනවා. නමුත් මේ හැම ආගමකින්ම සිදුවෙන්නේ ඒ ආගම පිළිබඳ අදහස් සහ සංකල්ප මා ජනතාවට ඉදිරිපත් කිරීම. ඒ වගේම යම්කිසි පුද්ගලයෙක් යම්කිසි ආගමකට ලැබී පවුලක ඉපදුනා නම් ඔහු නිරන්තරයෙන්ම ඔහු ඒ ආගමේ පංකාරෙක්, සමාජිකයෙක් වෙනවා. මම බෞද්ධ පවුලක ඉපදුන නිසා මම මූලිකත්වයේ ලැත්තේ බෞද්ධ පරිසරයක, බෞද්ධ වැඩිමින් බෞද්ධ දර්ශනය අනුගමනය කරන්න. දෙවියන් වහන්සේ කැමැත්ත අනුව මට අවස්ථාවක් ලැබුණා මේ දෙවියන් වහන්සේගේ දේවල් පිළිබඳ දැන ගැනීමට. මම අවුරුදු 19 වෙනකොට මම විශ්වවිද්‍යාලයට පියවෙන්න ප්‍රථමයෙන් මට ඒ අවස්ථාව ලැබුණ නිසා මම දෙවියන් වහන්සේගේ කැඳවීමක් අනුව සත්‍ය දැනගත්තා. නමුත් අද දක්වා මම කිසිම ආගමකට සම්බන්ධ පුද්ගලයෙක් නෙවෙයි. ක්‍රිස්තියානි කියන ආගමටත් මම සම්බන්ධ නැහැ. මොකද ක්‍රිස්තියානි ආගමෙත් නොයෙකුත් සංකල්ප, අදහස්, මතිමතාන්තර තියෙන. මොකද ඒ ආගමත් නොයෙකුත් කණ්ඩායම් සිටිනවා, නිකායන් තියෙනවා. රෝමානි කතෝලික නිකායක, ඇංග්ලිකානු නිකාය, මෙතෝදිස්ත නිකාය, බැප්ටිස්ත නිකාය, පෙන්ටෙකොස්තල් නිකාය, ඉවැන්ජලිකල් නිකාය, මේ වැනි නොයෙකුත් ආගමික නිකායන් තියෙනවා ක්‍රිස්තියානි සභාවේ. ඒ වගේම ඉස්ලාමික සභාවක සුන්නු ශියයිට් කියනවා නිකායන් දෙක, ඊට අමතරව බෝරා, ඒ වගේ නොයෙකුත් බහායි කියලා නොයෙකුත් පොඩි නිකායන් තියෙනවා. බෞද්ධ දර්ශනය තුලත් මහායාන තේරවාද කියලා දෙකක් තියෙනවා. ඒ වගේ නොයෙකුත් ආගම් තිබ්බට ඒ ආගම්වල පතුරවන්නේ ඒගොල්ලන්ගේ දර්ශනය සහ ඒගොල්ලන්ගේ ඉගැන්වීම් සහ ඒගොල්ලන්ගේ සංවිධානය. හැම ආගමකටම සංවිධානයක් තියෙනවා. කතෝලික සංවිධානය, ඇංග්ලිකානු සංවිධානය, ඒ සංවිධානයට නායකයෙක් සිටිනවා. මෙන්න මේ දේ තමයි අපි ටිකක් මේ හුඟක් මිනිස්සු ක්‍රිස්තියානි කිව්වහම හුඟක් පළල් විදිහට හැමෝම
හිතනවා මෙයා ඒකට සම්බන්ධ කියලා. ඒ නිසා සහෝදර සහෝදරියනි මේ අපි ඉන්නව මේ කාලේ තමයි වැදගත්. මොකද්ද මේ ක්‍රිස්තියානි ස්වභාව කියන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආගමක් නිර්මාණය කරාද? දෙවියන් වහන්සේ කියන්නේ කවුද? දෙවි කෙනෙක් සිටිනවද? ඒ දෙවි කෙනෙක් සිටිනවා නම් මේ දෙවියන්ගේ මොකද්ද මේ ප්‍රකාශ වීම? මෙවැනි ප්‍රශ්න ගොඩාක් අපිට මහජනයාට තියෙනවා. බෞද්ධ පරිසරයක බෞද්ධ ඉගැන්වීම් පසුබිමින් ආපු නිසා මට හුඟක් දේවල් පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. විශේෂයෙන්ම 1976 මම උසස් පෙළ කරලා මම විශ්වවිද්‍යාලයට තේරෙනවා. මම ගියේ කැලණිය විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක වාණිජ්‍ය Bachelor of Commerce ඩිග්‍රී එක මම හදාරුවා. ඒක කම්ප්ලීට් කරා. මම තව දෙයක් කියන්න ඕන. මම මේ ගතානුගතික මේ ෆුල් ටයිම් පාස්ටර් කෙනෙක්වත් අපොස්තල් කෙනෙක්වත් ප්‍රොෆෙට් කෙනෙක්වත් මේ ඒ කියන්න පුද්ගලෙක් නෙමෙයි. නමුත් කට්ටිය පාස්ටර්ලා කියනවා, ප්‍රොෆෙට්ලා කියනවා, අපොස්තල්ලා කියනවා. මම මේ කිසි දෙයකට අඩංගු පුද්ගලෙක් නෙමෙයි. මම වෘත්තීය බැංකුකරුවෙක්. මම අද රටේ තිබෙනවා ප්‍රධානම පෙළේ වාණිජ්‍ය බැංකුවක ඉතාමත්ම උසස් ස්ථානයක හිබෝ පුද්ගලයෙක්. ඒ වගේම අද දක්වා මම ජාත්‍යන්තර මට්ටමින් මූල්‍ය ආයතන කීපයකම සංවිධානවල ඍජුවම සම්බන්ධ වෙලා තියෙන ඒ අධ්‍යක්ෂ මණ්ඩලයට. අද ලෝකයේ තියෙන ප්‍රධානම පෙළේ සුද්ධ මූල්‍ය ආයතනයක් කියන ලෝක තුලේ සංවිධානයක් වන BWT ආයතනයේ සභාපතිතුමා තමයි දරන්නේ මමයි. ඒ වගේම Asian Bankers Association කියන ආයතනයේ උපදේශකයෙක් හැටියට මම කටයුතු කරනවා. ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය ආයතන කීපයක අධ්‍යක්ෂ මණ්ඩලයේ මම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ලංකාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතන කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපති තනතුරු මම දරමින් සිටිනවා. ඒ නිසා මගේ මූලික ආදායම් මට්ටම වෙන්නේ මගේ මේ වෘත්තීමය ක්‍රියාවලියෙන් එන්නව ආදායම. ඒ නිසා මේ මම කරන්නව මේ කාර්යය මගේ දේශනාවට මගේ මේ ඉගැන්වීම් වලට කිසිදු අයකිරීමක් සහ මගේ සේවයට කිසිම මිලයක් ගන්නෙත් නැහැ. ඒක එන්නේ කවුරුත් මට මිලයක් ගෙවන්නෙත් නැහැ. නිසා මේක මම කරන්නේ මගේ දෙවියන් වහන්සේගේ කැඳවීම අනුව සත්‍ය දැනගැනීම නිසා සත්‍ය ප්‍රකාශ කිරීමට. මම මේ පිළිබඳව හොඳ අවබෝධයක් අධ්‍යයනයක් ලබා තිනවා පසුගිය අවුරුදු 45 තුළ. විශේෂයෙන්ම බෞද්ධ පරිසරයක සිට සත්‍ය දැනගැනීමට පැමිණීමේදී හැම දෙයක්ම අවබෝධ කරගන්න ඕන. මම ඉතාමත්ම බැරෑරුම් ලෙස Hindu ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. ඉස්ලාම් ධර්මය අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම Shinto ධර්මය, ඒ වගේම Judaism එක, ඒ වගේම ඉස්ලාම් බුද්ධ ධර්මය සෑහෙන දුරට මම පරිණත වෙද අවබෝධ කරගත්ත පුද්ගලයෙක්. ඒ නිසා මට කියන්න පුළුවන් හුඟක් දේවල් සත්‍ය අසත්‍ය මොකක්ද කියන එක. අද හුඟක් මිනිස්සුන්ව මූලා කරමින් මූලාවේ දේවල් ඉගැන්වීමෙන් මුලාවට පත් කර ගැනීමෙන් මිනිස්සුන්ට යම්කිසි සහනයක් දෙන බලාපොරොත්තුෙන් සුවවීමක් දෙන බලාපොරොත්තුෙන් යම්කිසි අනාගත වාක්‍යයක් දෙන බලාපොරොත්තුෙන් මිනිස්සුන්ව එකමතු කරගෙන මේ මිනිස්සුන්ගෙන් හම්බ කරන්නා වූ ව්‍යාපාරයක් වෙලා තියෙනවා මේ සමහර ක්‍රිස්තියානි දැන් ඒගොල්ලන්ට කියන්නේ born again කල්ලිය කියලා. එවැනි කල්ලියක් නැත්නම් born again කල්ලියක් කියලා ඒ වගේ පහත් මට්ටමට රටේ ජනතාව උන්ව හඳුන්වනවා. මේ කිසිම කල්ලියකට මම සම්බන්ධ නැහැ. මම අවුරුදු 45ක් තුල දෙවියන් වහන්සේට සේවය කරනවා. දෙවියන් වහන්සේගේ පණිවිඩය ගේනවා. ඒ වගේම මම නිරන්තරයෙන්ම ජාත්‍යන්තර මට්ටමින් මගේ වෘත්තීය මට්ටමේ මුළු ලෝකෙ හැමතැනම මම ගමන් කරලා තියෙනවා. මම මේ ට්‍රැවල් කරලා තියෙනවා. නිරන්තරයෙන්ම නොයෙකුත් ජාත්‍යන්තර සම්මන්ත්‍රවල විශේෂ කැඳවුම්කරු කතිකයෙක් හැටියට මම කතා කරනවා නිරන්තරයෙන්ම දැනටත් එහෙම කරනවා. නිසා මම කියන්න ඕන මගේ මේ කැඳවීම තියෙන දෙවියන් වහන්සේ තුලින් මම කිසිම ආගමික නිකායකට සංවිධානයකට සම්බන්ධ නැහැ.
ඒ නිසා මම කියන්න අවශ්‍යයි මෙතනදී මේ කටයුත්ත කිරීමේදී මම කිසිම පුද්ගලයෙකුගේ ආදායමක් සහ මිලයක් නොලබන පුද්ගලයෙක්. මගේම වෘත්තීය ආදායමෙන් තමයි මම මගේ සේවය දෙවියන් වහන්සේ උදෙසා කරන්නේ. සහෝදර සහෝදරනි, මේ ලෝකේ අපි ජීවත් වෙනවා මේ විශ්වයට අවුරුදු බිලියන 13.8ක ඉතිහාසයක් තියෙනවා. අවුරුදු බිලියන 13.8ක් මේ විශ්වය. මේ විශ්වය මෞංකාරයක ඉතින් මවන නද බව දැන් ඉතාමත්ම විද්‍යාත්මක සාක්ෂි අතින් ඔප්පු වෙලා තියෙනවා. අවුරුදු බිලියන 13.8කට ප්‍රථමයෙන් බිග් බැං කියනා වූ විද්‍යාත්මක සොයා ගැනීම අනුව බිග් බැං කියන සිදුවීම සිදු වුණේ අවුරුදු බිලියන 13.8කට පෙර විශ්වයේ බිහිවීම. එතකොට විද්‍යාර්ථිකයන්ට අහන ප්‍රශ්නයක් තමයි මේ කොහොමද මේ බිග් බැං එක ඇති වුණේ? මොකක්ද ඒකේ මූලාරම්භය? ඕම් කියන්නේ මේ බිග් බැං එකේ ඇති වෙන්න සිදු වුණ ප්‍රධානම මාර්ගය තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒගොල්ලන්ට කියන්න දෙයක් නැහැ. God particle. ඒ නිසා දෙවියන් වහන්සේගේ මූල ද්‍රව්‍යයක් පදනම් කොටගෙන තමයි මේ බිග් බැං එක නැත්තම් විශාල ගිගුරුවීම සිදු වුණේ. ඒ තුලින් තමයි මේ විශ්වය ඇති වුණේ. අපි ගත්තොත් මේ විශ්වය ඉතාමත්ම අලංකාර වූ මනරම් ස්ථානයක්. මේ විශ්වය තුල යම්කිසි සැලැස්මක් තියෙනවා. යම්කිසි ස්වරූපයක් තියෙනවා. ඒක ඉතාමත්ම සංකීර්ණ වූ කේන්ද්‍ර ස්ථානයක් වගේ බවක් පත් කරලා තියෙනවා. ඊතර කිසිම අවුල් සහගත දෙයක් නැහැ. ළඟදී මම ඉතාමත්ම වැදගත් විද්‍යාඥයෙකුගේ පොතක් කියවනවා. ඒ පොතේ සඳහන් වෙන්නේ විශ්වය නැමැති මගේ ගෘහයේ ජීවත් වීම කියන එක. මේ විශ්වයේ තියෙනවා මේ බ්ලැක් හෝල්ස්. බ්ලැක් හෝල්ස් කියන්නේ මම සිංහලෙන් හරි වචන දෙන්න මම ඉංග්‍රීසියෙන් තමයි කියන්න වෙන්නේ බ්ලැක් හෝල්ස්. ඒ බ්ලැක් හෝල්ස් කියන්නේ තනින් තන විශ්වයේ තියෙනවා. ඒ බ්ලැක් හෝල්ස් වලින් කරනා කට්ටේ තමයි යම්කිසි ද්‍රව්‍යයක්. යම්කිසි ද්‍රව්‍යමය දෙයක් ඒ ළඟට ගියොත් එහෙම ඒ කෙලින් මේ බ්ලැක් හෝල් එක ඇදලා අරගෙන ඒක සම්පූර්ණයෙන්ම ඩිසපියර් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේකේ වැදගත්ම දේ තමයි ආලෝකය කියනා වූ දෙයක් ඕ බ්ලැක් හෝල් එක ගාවට ගියොත් එහෙම එය නැති වෙලා යනවා. ඒ නිසා අපි දකිනවා විශ්වයේ නියන්ත්‍රණයෙන්ම තියෙන යම්කිසි checks and balances. යම්කිසි නිරන්තර සමබරතාවයක් ඇති කරන ක්‍රියාවලියක් සිදු වෙනවා. දැන් බලන්න අපේ මේ ග්‍රහලෝක මණ්ඩලය. ග්‍රහලෝක මණ්ඩලය ගත්තොත් එහෙම අපේ ග්‍රහලෝක 9කින් සංවිත වූ ග්‍රහලෝක මණ්ඩලය. සෝලර් සිස්ටම් එක. කොච්චර පරිණත විදියට ක්‍රියාත්මක වෙනවද? සූර්ය වටේ හැම ග්‍රහලෝකයක්ම ගමන් කරනවා. පෘථිවිය සමගම සඳ ඇතුළු වීනස්, ජුපිටර්, සැටර්න් ඒ වගේ ග්‍රහලෝක පෘථිවිය වටේ භ්‍රමණය වෙනවා. කොච්චර කාලයක් භ්‍රමණය වෙනවද? මිලියන ගාණක් අවුරුදු. ඔවුන්ගේ වේගය වෙනස් කරන්නෙත් නැහැ, ඔවුන්ගේ මාර්ගය වෙනස් කරන්නෙත් නැහැ. නමුත් සුළු මොහොතක් කර යම් කිය වේවාසොත් එම මුළු ලෝකෙම විනාශ වෙලා වෙන ගුරුත්වාකර්ෂණ තත්ත්වයටත් ඒ කියන්නේ යම් කිසි දෙයක්. ඒ නිසා මේ ලෝකෙ දෙස බැලුවොත් අපිට පැහැදිලි වෙනවා පැහැදිලිවම මේ ලෝකයේ යම් කිසි සැලසුම්ගත විදියට සිදු වෙලා තියෙනවා. සැලසුම්ගත විදියට පරිණත විදියට සිදු වෙන්න නම් ඒක ඔටෝමැටිකලි වෙන්න විදියක් නැහැ. ඒකට යම් කිසි සැලසුමක් අවශ්‍යයි. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි මේ විශ්වයේ මෞංකාරයෙක් සිටිනවා. විශ්වයට අයිතිකාරයෙක් සිටිනවා. විශ්වය කලන පාලනය කරන තරන් වාසය කෙනෙක් ඉන්නවා. නොයෙකුත් ආගම් වලින් නොයෙකුත් දර්ශන නොයෙකුත් ඉගැන්වීම් ඉදිරිපත් කරත්
මේ විශ්වයේ පැවැත්ම තියෙන්නේ ඒ පැවැත්ම කරගෙන යනා වූ අයිතිකාර තරන් වාසය. එහෙමනම් සහෝදර සහෝදරනි අපිට අවශ්‍යයි මේ යේසුස් වහන්සේගේ ඉදිරිපත් කිරීමේ මොකද්ද මේ ක්‍රිස්තියානි සංකල්පය කියන එක අවබෝධ කරගන්න. විශේෂයෙන්ම අද ලොකු අවුල්ගත සහගත තත්ත්වයක් තියෙනවා. තනින් තන හතු පිපෙන්නා වගේ පොඩි මිනිස්සු ඇවිල්ලා පාස්ටර්ලා කියා ගන්නවා, ප්‍රොෆෙට්ලා කියා ගන්නවා, ඉවැන්ජලිස්ට්වරු කියා ගන්නවා, අපොස්තලවරු කියා ගන්නවා. ඒගොල්ලෝට කණ්ඩායම් සිටිනවා, උන් සුවවීම් කරනවා, ඔවුන් අනාගත වාක්‍ය කියනවා. මේකේ හරි එකක් කොකද වැරදි එකක් කොකද කියලා අපි නිරන්තරයෙන්ම අපිට ලෝ ගැප් වෙනවා. අන්න මෙවැනි අවස්ථාවක අපි බලන්න ඕන මොකද්ද මේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව කියන්නේ මොකද්ද? මොන කණ්ඩායමද මේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව කියන්නේ? මේ පිළිබඳව මම පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඒ පැහැදිලි කිරීමට මට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනේ කරුණු කීපයක් ප්‍රකාශ කරන්න. මතේ සුභාරංචියේ 16 වෙනි පරිච්ඡේදයේ 15 සිට 18 දක්වා. නම එක දෙයක් කියන්න ඕන මේ මම විශේෂයෙන්ම ඉංග්‍රීසි බයිබලය තමයි පාවිච්චි කරන්නේ. මම ඉංග්‍රීසියෙන් දේශනා කරන්නේ සාමාන්‍යයෙන් ලෝකයටම මගේ දේශනා යනවා. නමුත් මම හිතුවා මේ සිංහලෙන් විශේෂයෙන්ම ඔබතුමාලා ඉදිරියට යම්කිසි සත්‍ය ප්‍රකාශ කිරීම අවශ්‍යයි කියලා. නමුත් සිංහල බයිබලයේ සමහර ට්‍රාන්ස්ලේෂන්ස් වැරදි. බයිබලයේ ලියලා තියෙන්නේ භාෂා දෙකකින් ඔරිජිනල්. පටන් මූලිකව ලියලා තින්නේ හීබ්‍රු භාෂාව, පරණ ගිවිසුම හීබ්‍රු භාෂාවෙන්, අලුත් ගිවිසුම ග්‍රීක භාෂාවෙන්. ඒ නිසා ඒ ඔරිජිනල් භාෂාවේ ට්‍රාන්ස්ලේට් ලොකු දේවල් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අපි මයිගාව ග්‍රීක බයිබලයක් සහ හීබ්‍රු බයිබලයක් තියෙනවා. ඒ ට්‍රාන්ස්ලේෂන් හරියට ලබා ගන්න. කියමු. නමුත් උඹලා මා කවුරුදයි කියනවාද ඔවුන්ගෙන් ඇසූසේක. සයිමන් පේත්‍රස් උත්තර දෙමින් ඔබ ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දේශ වහන්සේගේ පුත්‍රයාණන්ය කීවේ. ක්‍රිස්තුස් වහන්සේ උත්තර දෙමින් සයිමන් බර්ජෝනා ඔබ ආශිර්වාද ලද්දෙක්. මක්නිසාද ස්වර්ගයේ සිටින පියාණන් වහන්සේ මිස මාංශය අරිදුරියට මේ ඉරිදරව නොකළේය. මම නුඹට කියමි ප්‍රේතස් තවද මේ ප්‍රවෘත්තිය පිට මාගේ ස්වභාව ගොඩනගා ගන්නෙමි. පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේ. ස්වර්ග රාජ්‍යය අතුරු මම නුඹට දෙන්නෙමි. නුඹ පොළේ යමක් බඳින්නේද ඒ ස්වර්ගයේ බඳින්නේය. නුඹ පොළේ යමක් මුදන්නේද ඒ ස්වර්ගයේ මුදන්නේ. එතකොට සහෝදර සහෝදරනි ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයේ සේවය කරන කාලේ ක්‍රිස්තුස් වහන්සේගේ සේවය පටන් ගත්තේ අවුරුදු 30 දී. අවුරුදු 3ක් ඔහු සේවය කළා දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන අතරතුර ඔහුට අතිවිශාල අභියෝග මුහුණ දෙන්න වුණා. ඒ අභියෝග තමයි මේ බයිබලය ඒ දවස්වල තිබ්බේ මේ පරණ ගිවිසුම මෝසස් විසින් ලිව්වා වූ පළමු පොත් පහ සහ අනාගත වාක්‍යුන්ගේ පොත්තේ පරණ ගිවිසුම. එතකොට මේ පරණ ගිවිසුම අරගෙන යුදෙව් නායකයන් අනුගමනය කරේ යුදෙව් ධර්මය. ජුඩයිසම් යුදෙව් ධර්මය. එතන කණ්ඩායම් දෙකක් තිබ්බා නිකායන් ෆැරිසීස් සහ සදිසිවරු කියලා. ෆැරිසිවරු සදිසිවරු. ඒතකොට ඒ පූජකයොත් ඔවුන්ගේ ඒ පරණ ගිවිසුමේ අනුව කටයුතු කරේ. ඒතර මේ ක්‍රිස්තුස් වහන්සේ මේ එතුමාගේ මේ වචනය ප්‍රකාශ කරන කාලයේදී එතුමාව ගණන් ගත්තේවත් නැහැ මේ පූජකවරු. එතුමා කියන දේවල් පිළිගත්තේවත් නැහැ. එතුමාට කිසිම සැලකීමක් තිබ්බේ නැහැ. ඇත්තටම ඔවුන් එකතු වෙලා තමයි රෝමානු පාලකයන් සමග එකමුතු වෙලා තමයි ඔවුන් කුරුසෙන් මැරීමට දායක වුණේ. ඒ නිසා එදා සිටපු මේ බයිබලයේ අරගෙන සිටපු බයිබලයේ කියවම සිටි බයිබලය අනුගමනය කරපු සිටි ඒ යුදෙව් ජාතිකයන්ට ජාතිකයන් යේසුස් වහන්සේ අතර නිරන්තර ගැටණයක් තිබුණා. ගැටණයට වඩා ඔවුන් සම්පූර්ණයෙන්ම ක්‍රිස්තුස් වහන්සේ කියපු දේවල් ගණන් ගත්තේවත් නැහැ, එවුන්කන් දුන්නේවත් නැහැ.
ඊට වඩා ඔහු කියන දේවල් පිළිකුල් කරන්න පටන් ගත්තා. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ අතින් ඔහුගේ සේවය තුළ හුඟක් කට්ටිය සුව වෙන්න පටන් ගත්තා. මරණයෙන් මිනිස්සු නැගිටින්න පටන් ගත්තා. යක්ෂාත්ම වලින් මිදෙන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ කරන්න පටන් ගත්ත ක්‍රිස්තුස් වහන්සේ. මේ විදිහට ඊශ්‍රායල් දේශයේ වෙන විට ඒ පූජකවරුන් තිරන්තරින්ම ඔවුන්ට මේක අභියෝගයක් වෙච්චි ක්‍රිස්තුස් වහන්සේ අභියෝගයක් වෙද්දී ඔවුන් මහජනයා අවුස්සලා ක්‍රිස්තුස් වහන්සේ විරුද්ධව කැරලි ගොඩනගන්න පටන් ගත්තා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙන කාලයේදී ඔහුගේ සේවය පිළිගත්තේ නැහැ මිනිස්සු. ජනතාව පිළිගත්තේ ඔහුගේ සුවවීම. ඔහුගේ මලවුන්ගේ නැගිට්ටා ඒවා පිළිගත්තා. නමුත් ඔහුගේ වචනය පිළිගත්තේ නැහැ. ඔහුගේ ධර්මය පිළිගත්තේ නැහැ. ඔහු කේව ප්‍රකාශ කරපු දේවල් පිළිගත්තේ නැහැ. ඒ පිළිගන්න ඉතින් ඊටාත්ම ස්වල්ප දෙනෙක්. ඒ නිසා ඒ පිළිගත් දහස් ගණන් එතුමා සමග පස්සෙන් ඇවිල්ලා මේ සුවවීම ලැබුවා. දහස් ගණන් හුඟක් ආශිර්වාද ලැබුවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ වචනය ප්‍රකාශ කරනකොට ඊටමත් ස්වල්ප දෙනෙක් තමයි ක්‍රිස්තුස් වහන්සේ සමග සිටියේ. ඒතර ක්‍රිස්තුස් වහන්සේ මේ ගෝලයන් 12 දෙනා ළඟට ගිහිල්ලා අහන දවසක නුඹලා මම කවුරු කියලාද මිනිස්සු කියන්නේ? එතකොට කියනවා සමහර කට්ටිය කියන ඔබ අනාගත වක්කුවරේ, ඔබ යෙරමියා නැත්නම් ඔබ ඉලායා, ඒ වගේ නොයෙකුත් දේවල් කියන ඔබ කවුරුත් ඔබ මෙයා ඔබ අරයා කියනවා. එතකොට මිනිස්සු එහෙම කියනවා නම් ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන්ගෙන් ඇහුවා නුඹලා කියන්නේ කවුද මම? උඹලා හිතන්නේ මම කවුරු කියලා. නමුත් උඹලා මම කවුරුද කියලා කියන්නේ උන්ගෙන් ඇසුසේ. අන්න ඒ ප්‍රශ්නේදී සයිමන් පේතුස් උත්තර දෙනවා. නව සයිමන් පේතුස් ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ විසින් තෝරාගත්තා වූ මූලික ගෝලය. ඔහු මසුන් මරන්නේ, මසුන් අල්ලන්නේ. ඔහුගේ වෘත්තීය මසුන් අල්ලන්නේ. වෘත්තීය මට්ටමේ මසුන් අල්ලන්නේ. යලිලි මුහුදේ ඔහු ඉගෙනගෙන තිබ්බේ නැහැ. පොත්පත් කියවීමට ඉගෙනීමට ගියව නේ. නමුත් මසුන් අල්ලන ඊ타මත්ම වෘත්තීය මට්ටමින් උසස් පුද්ගලෙක්. දෙවර ප්‍රීතුස් කතා කරලා කියනවා ඔබ ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්. මෙන්න මෙතනදී තාමත්ම පුදුමාකාර දෙයක් ප්‍රීතුස් සඳහන් කරනවා. පළමු වතාවට. ඒ දක්වා කවුරුත් මෙහෙම කියලා තිබ්බේ නැහැ. කවුරුත්ම කියලා තිබ්බේ නැහැ. කාටත් ඒ එලිදරව්ව ඇතිලා තිබ්බේ නැහැ. ඒ දක්වා. එතකොට ප්‍රේතුස් කියනවා නුඹ ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ය. සහෝදර සහෝදරයනි මෙතනදී හුඟක් දේවල් මේ තුල මේ එලිදරව් තුල නතු වෙලා තියෙනවා. මම ඒක ප්‍රකාශ කරන්න පියවරෙන් පියවර. ක්‍රිස්තුස් වහන්සේ උත්තර දෙමින් සයිමන් බර්ජෝනා නුඹ ආශිර්වාද ලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ මිස මාංශය සහ රුධිරය මේ ඔලිදරවුන් නුඹට නොකළේ. පැහැදිලිවම පර්තුස් කියත යේසුස් වහන්සේ කියනවා නුඹට මේ එක එක්කෙනා කියන දේවල් අහගෙන නෙවෙයි මේක කිව්වේ. මේ එලිදරව් මේ දැන ගැනීම මේ රහසේ අවබෝධය මේ අභිරහස මේ එලිදරව් උඹට ලැබුණේ කොහෙන්ද? කාගෙන්වත් නෙමේ දෙවියන් වහන්සේ මාගේ පියාණන් මේ ස්වර්ගයේ මේ ලෝකෙ මැවුවා වූ ජීවමාන දෙවියන් වහන්සේ. සහෝදර සහෝදරිනි මෙන්න මෙතන තමයි තාමත්ම ක්‍රිස්තියානි යේසුස් වහන්සේගේ ක්‍රියාවලියේ පටන් ගන්න තියෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ආගමක් බිහි කිරීමට පැමිණියේ නැහැ. ඒක පැහැදිලිව කරන්න ඕන. දෙවියන් වහන්සේට අවශ්‍ය වුණේ ආගමක් නිර්මාණය කිරීම. ආගම්
දෙවියන් විසින් නිර්මාණය කරපු දේවල් මනුෂ්‍ය යේසුස් වහන්සේ විසින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. දෙවියන් වහන්සේ කිසිම ආගමක් මේ ලෝකේ නිර්මාණය කළා නැහැ. හැම ආගමක්ම නිර්මාණය කළ තියෙන මිනිස්සෙක් විසින්. ක්‍රිස්තුස් වහන්සේ මේ ක්‍රිස්තියානි ධර්මයේ ආගමේ නිර්මාතෘ නෙවෙයි. ක්‍රිස්තියානි ධර්මය කියනවා නිකාය ආගම ක්‍රිස්තුස් වහන්සේ විසින් නිර්මාණය කළා නැහැ. ක්‍රිස්තුස් වහන්සේ පැමිණි එක කරුණකට. ඒ කරුණ තමයි පාපිෂ්ඨ අන්තර්ධාන වූ අපි ඒ පාපිෂ්ඨත්වයෙන් මුදවා ගැනීමේ සහ ගලවා ගැනීමේ පරම යුතුයකම ඉටි කිරීමේ ක්‍රියාවලියට තමයි යේසුස් වහන්සේ අතගැසුනේ. ක්‍රිස්තුස් වහන්සේ විසින් කරන ලද ක්‍රියාවලියත් දෙවියන් වහන්සේ ඒ දේ ඉටු කරේ විශේෂයෙන්ම පාපයට වැටිලා පාපිෂ්ඨත්වයේ තුල සිටපු දෙවියන් වහන්සේට අයිති සෙනගක් ඒ සෙනග පාපයෙන් මුදවාගෙන ගලවාගෙන ඔවුන් නැවත වාරයක් දෙවියන් වහන්සේට සම්බන්ධ කිරීමේ ක්‍රියාවලිය තමයි ක්‍රිස්තුස් වහන්සේ ක්‍රියාකමු කරේ. අන්න ඒ දේ කරන තමයි ක්‍රිස්තුස් වහන්සේ ආවේ. ආගමක් නිර්මාණය කරන්න නෙමෙයි. තව ආගමක් සමග සරණ කරන්නවත් නෙමෙයි. තව ආගමක් සමග දේශපාලනික කටයුතු කරන්නවත් නෙමෙයි. ක්‍රිස්තුස් වහන්සේ ආවේ පාපිෂ්ඨත්වයේ නියැලී ගැලී සිටින මේ දෙවියන් වහන්සේට අයිති වූ සෙනගක්ම ඒ පාපිෂ්ඨත්වයේ මුදවාගෙන නැවත වාරයක් දෙවියන් වහන්සේ මෙතන යොමු කිරීම. දැනටත් වෙන්නේ ඒකමයි. ඒ නිසා මෙතනදී ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිව කියනවා මේ එලිතරව නුඹට ලැබුණේ මිනිස්යාගින්වත් වෙන කාගෙන්වත් නෙමෙයි දෙවියන් වහන්සේගේ පියාණන්. එතකොට මොකද්ද මේ එලිදරව්? මාංශයෙන් නෙමෙයි ලැබුණේ. දෙවියන් වහන්සේ විසින් ඍජුවම මේ එලිදරව් දුන්නා. එතකොට මොකද්ද මේ එලිදරව්? ඔබ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා. මේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න නම් අපි පටන් ගන්නටම යන්න ඕන. සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. දෙවියන් වහන්සේ කියන්නේ යම්කිසි පෙට්ටියකට, යම්කිසි කුඩාරමකට, යම්කිසි දේවස්ථානයකට, යම්කිසි පල්ලියකට, යම්කිසි සභාවකට, යම්කිසි භූගෝලීය ස්ථානයකට සීමා කරන තරුණ මාස කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේ අපිට පෙට්ටියක් අතේ දාලා පෙන්නනවා මෙයා තමයි දෙවියන් වහන්සේ. පොඩි කෝවිලක් හදලා එතන තමයි මේ දෙවියන් වහන්සේ ඉන්නේ. මෙතන පල්ලියක් හදලා මෙතන තමයි දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ආත්මය. දෙවියන් වහන්සේට අපිට වගේ අත්පය කකුල් කන් ඇස් නැහැ. දෙවියන් වහන්සේගේ ස්වරූපය අති බල සම්පන්නයි, අති ප්‍රබලයි. මනුෂ්‍යයාට මනසෙන් ඒක අවබෝධ කරගන්න අමාරුයි. දෙවියන් වහන්සේ විසින් මුළු විශ්වයම මැව්වා නම් මේ විශ්වයම සම්පූර්ණ කරන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේව සීමා කරන්න බෑ ස්ථානයකට, කාලයකට, යම්කිසි අවස්ථාවකට. ඒ නිසා තමයි අපි කියන්නේ සර්ව බලධාරී, almighty, omnipotent, omnipresence, omnipotent, සර්ව බලධාරී, omnipresence, සර්ව ව්‍යාප්ත, omnipresence, omniscient, සර්ව ඥාන, හැම දෙයක්ම දන්න, මුළු විශ්වයම පුරවන තැනන් වහන්සේ තමයි දෙවියන් වහන්සේ. මේ විශ්වය මේ විදිහට ගොඩනගන්නට අති විශාල ඥානයක්, දැනීමක්, අවබෝධයක් ඇත්තටම අවශ්‍යයි. ඒ නිසා මෙතනදී එතුමා කියනවා මේ එලිදරව්ව දෙවියන් වහන්සේ විසින් දුන්නේ ඔබ ක්‍රිස්තුස් ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා.
ක්‍රිස්ටෝස් කියන්නේ ආත්මය. දෙවියන් වහන්සේගේ ආත්මය. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේත් කිව්වේ අර සමාරි ස්ත්‍රියට කිව්වා ඒ ස්ත්‍රිය ඇහුවාම අපි මේ කන්දේ නමස්කාර කරනවා නුඹලා කියනවා මේ යෙරුසලමේ නමස්කාර කරන්න. ක්‍රිස්තුස් වහන්සේ කිව්වා නුඹලා නමස්කාර කරනවා නුඹලා දන්නේ නැහැ නුඹ මොකද්ද නමස්කාර කරන්නේ. නමුත් සත්‍ය නමස්කාරයන් පැමිණියාම ඕම් දෙවියන් වහන්සේට ආත්මයෙන් සහ සත්‍යයෙන් නමස්කාර කරනවා. අන්න එවැනි පිරිසක් තමයි අද දෙවියන් වහන්සේගේ සභාවේ පංගුකාරයන්. එහෙම නැත්නම් සභාවට අයිති. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ මනමාලියට අයිති පුද්ගලයන් බවට පත් වෙන්නේ දෙවියන් වහන්සේට, මේ ජීවමාන දෙවියන් වහන්සේට ආත්මයෙන් සහ සත්‍යයෙන් නමස්කාර කරන සෙනඟ පමණයි. අසත්‍ය නෙවෙයි. ඒ නිසා මෙතනදී අපි දකිනවා දෙවියන් වහන්සේ ජීවමානයි. ඒ කියන්නේ අද ඉඳලා හෙට නැති වෙන දෙවියන් වහන්සේ කෙනෙක් නෙවෙයි. ජීවමානයි. දැන් මේ ලෝකයට අපි ඉන්නේ 2000 ගණන් වලනේ. මේ අපේ ඉතිහාසය ගත්තොත් එහෙම විශ්ව මනුෂ්‍ය ඉතිහාසය ගත්තොත් එහෙම මේ ලෝකයේ ඉතිහාසය ගත්තොත් එහෙම අවුරුදු 4000ක පමණ තමයි ඉතිහාසය තමයි අපිට ඉතිහාසගත කරගන්න පුළුවන්. මෙසොපොටේමියාවේ පටන් මේ දක්වා මේ ගල් යුගයේ ඔවැඩේම මොනවා යුගයක් තිබ්බත් ඒ යුග වලින් අද දක්වා ගත්තොත් එහෙම අපි මුළුම දකිනවා ඊටාත්ම අධිරාජ්‍ය හතරක් තියෙන ප්‍රබල බැබිලෝනියානු අධිරාජ්‍ය, මීඩෝ පර්ෂියානු අධිරාජ්‍ය, ග්‍රීසියානු අධිරාජ්‍ය, රෝමානු අධිරාජ්‍ය, එවැනි අධිරාජ්‍ය හතරක් තියෙනවා. දැන් අපි ඉන්නවා අවුරුදු 2000ක ක්‍රිස්තුස් වහන්සේට පස්සේ අවුරුදු 2000ක ඊට ඉස්සෙල්ලා අවුරුදු 4000ක් තියෙනවා. නමුත් මේ විශ්වයට අවුරුදු බිලියන මිලියනත් නෙවෙයි බිලියන 13.8ක් මම නෙමෙයි කියන්නේ විද්‍යාඥ සොයාගෙන විශ්ව ප්‍රකාශ වුණේ අවුරුදු බිලියන 13.8කට ප්‍රථමයෙන් බිග් බෑන් කියනා වූ කටයුත්ත නිසා. ඒ බිග් බෑන් එකට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙලා තියෙන්නේ responsibility. ඒකේ සම්පූර්ණ දායක වෙලා තියෙන්නේ God particle. දිව්‍යමය ද්‍රව්‍යයක් තුලින්. මම කිව්වට විශ්වාස කරන්න ගිහිල්ලා බලන්න Google කරලා what is God particle, what is the big bang, මොකක්ද big bang කියන්නේ? God particle කියන්නේ දිව්‍යමය ද්‍රව්‍ය කියන්නේ මොකක්ද? ඒක හරියාකාරව අවබෝධ කරගන්න. දැන් මම කියන හිතන්නේ. එහෙමනම් ඩයිනෝසර් කියන සත්ව වර්ගය මේ ලෝකේ ජීවත් වුණේ අවුරුදු මිලියන 100කට ප්‍රථමයෙන්. අවුරුදු මිලියන 100කට ප්‍රථමයෙන්. අවුරුදු මිලියන 100කට ප්‍රථමයෙන් ඕන් මේ පෘථුවියේ ජීවත් වුණා. තවත් අවුරුදු මිලියන 150ක් මේ ලෝකේ ඕන් ජීවත් වුණා. එතකොට මේ ලෝකේ පෘථුවියේ එක මහද්වීපයක් තිබ්බේ පැන්ජියා කියනවා මහද්වීපය. එක මහා මුහුදක් තිබ්බේ පැන්තාසා කියනවා. මේ මහද්වීප පහකුත් මහා සත්සමුද්‍ර හතකුත් තිබ්බේ නැහැ. මහද්වීප පහක් තිබ්බේ එක මහද්වීපය. ඒ මහද්වීපේ නම පැන්ජියා. මහා මුහුදේ නම පැන්තාසා. ඒ කාලේ තමයි මේ ඩයිනෝසර්වරුන් මේ ලෝකේ ජීවත් අති විශාල සත්තු. නමුත් ඔවුන් දරුණු සත්තු නෙමෙයි ඒ දවස්වල. ගස්කොලන් කමින් එකිනෙකා නොකමින් යහපතෙන් ජීවත් වුණා අවුරුදු 100 මිලියන 120. ඒ ගත්තොත් එම් කාලේ ගත්තොත් එම් ඊටම අපි ඉන්නව ඊටමත්ම ඩොට් එකක්. ඊටමත් පොඩි ඩොට් එක පොඩි තිතක් අපේ මේ කාලේ මේ ගත්තොත් එම් මේ අපි ඉන්නව කාලේ. ඒ නිසා සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේ ප්‍රබල වූ සර්වබල දෙවියන් වහන්සේ මේ ලෝකයේ විශ්වයේ මේ විදිහට මැව්වා නම් මේ විශ්වයට වඩා එතුමා පරිණතයි උසස් සංකීර්ණයි ප්‍රබලයි සර්වබලධාරී. එවැනි දෙවි කෙනෙක්ට තමයි දැන් අපි අවබෝධ කරගන්න යන්නේ එතුමාගේ සැලැස්ම මොකද්ද අපි වෙනුවෙන්. ඇයි දෙවියන් මිනිස්සු අහන ප්‍රශ්නයක් තමයි මේ වගේ දෙවි කෙනෙක් ඉන්නවනම් ඇයි මේ ලෝකෙ මෙවැනි අපරාධ සිදු වෙන්නේ, මෙවැනි දරුණු ක්‍රියා සිදු වෙන්නේ, මෙවැනි වියවුල් භාවයක් ඇති වෙන්නේ?
ඇයි එහෙම සිදු වෙන්නේ කියලා උඟ ප්‍රශ්න අහනවා මිනිස්සු. මගෙන් ඒ දවස්වල ඒ ප්‍රශ්නේ මගෙන් ඇහුවා මම ඇහුවා මේ ප්‍රශ්නේ. මූලිකව මම ඇහුවා ඇයි දෙවි කෙනෙක් හිටියනේ ඇයි මෙච්චර මේ දුප්පත්කම අගහිඟකම සමහර කොට්ටාසකට අගහිඟකම තියෙනවා දුප්පත්කම තියෙනවා සමහර කොට්ටාස් ඉතාමත්ම සාර්ථක ලෙස ජීවත් වෙනවා ඒගොල්ලෝ සල්ලි ගොඩක් තියෙනවා වත්කම් ගොඩක් තියෙනවා සමහර මිනිස්සු දුක් විඳිනවා ලෙඩ තියෙනවා ඇයි දෙවියන් වහන්සේ මෙහෙම දෙයක් කරන්නේ දෙවියන් වහන්සේ කවදාවත් එහෙම දෙයක් කරලා නැහැ දෙවියන් වහන්සේගේ මැවිල්ල ඉතාමත්ම සංකීර්ණයි ඉතාමත් ලස්සනයි ඉතාමත්ම පරිණතයි ඒක බලන්න ඕන විශ්ව දෙස බලන්න ඕන විශ්ව ඉතාම සංකීර්ණයි ඉතාමත්ම සැලසුම්ගතයි හැම දෙයක්ම ඕඩර් එකකට සංකීර්ණ ලස්සන සිදු වෙනවා බලන්නකෝ මේ ග්‍රහලෝක ක්‍රියාත්මක වෙයි ඉර නැගීම ඉර වැසීම හඳ බැසීම තද නැගීම ඒ හැම ග්‍රහලෝකයක්ම හැම ක්‍රියාත්මක වෙන ලස්සනට විශ්වය මේ ලෝකෙත් දෙවියන් වහන්සේ ඉතාමත් ලස්සනට අලංකාර ලෙස ගස් කොළන් ගංගා සතුන් තමත්ම මූදේ ඉන්න සතුන් මූද මසුන් පක්ෂීන් ඔවුන් අතර කිසිම එවැනි අසංකීර්ණත්වයක් වියවුල් සහගත භාවයක් එවැනි දරුණු දුෂ්ට භාවයක් තිබෙන්නේ නැහැ දැන් වනාන්තරේ වුණත් සිංහෙක්ට කණ්ඩ ඕන වුණාම විතරයි බඩගිනි වුණාම තමයි ඌ ගිහිල්ලා මුවෙක් හරි හාවෙක් හරි සත්‍යක් ගන්න. ඌ බඩ පුරුනාම ඌ පැත්තටලා ඉන්න ආව ළඟින් ගියත් බලන්නේ. ඒ අවශ්‍යතාවය අනුව කටයුතු සිදු වෙන්නේ. නමුත් මිනිස්සු තමාට වැඩි අවශ්‍යතාවයට වඩා එක්ස්ප්‍රෙස් කරනවා. ඒක තමයි වියෝල් භාවය ඇති වෙන්නේ. ඒක වෙන සාකච්ඡාවක්. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ ක්‍රිස්ටෝස් your Christ son of the living God. ඒ නිසා මේ ක්‍රිස්තුස් කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් දෙවියන් වහන්සේ නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සෙනගක් නැති වෙලා තියෙනවා. ඒ නැති වුණේ කොහොමද? ඒ ආදම් තුලින් පළමු මිනිස්යාගේ පාපය නිසා දෙවියන් වහන්සේ ඔහුට අනුභව දුන්නා. නුඹ මේ ලෝකය පාලනය කරන පමණක් නෙවෙයි මේ ලෝකය නුඹ වැනි මම ඔබ මගේ ස්වර්පයෙන් මගේ ගුණාංග වලින් මැව්වා. එවැනි සෙනගක් බිහි කරන්න. ඒ කටයුත්ත උට කරන්න බැරි වුණා. ඒ නිසා දෙවියන් වහන්සේ විසින් සෝදානම් කරපු දේව සෙනග දේව කණ්ඩායම දේව සභාව එහෙම නැත්නම් දේව දරුවන් රැලක් ආදම් තුල නැති වුණා. ඒ නැති වෙනව පාපේෂ්ඨ ලෝකයක ජීවත් වෙනවා. අන්න ඒ ලෝකයේ සිටින පාපිෂ්ඨ ජනතාව දැන් අවුරුදු 6000ක් තුල ජීවත් වෙලා තියෙන සෙනග. ඒ ජනතාව නැවත වාරයක් දෙවියන් වහන්සේ වෙතට යොමු කිරීමට ඔවුන්ට මුදවා ගැනීමක් අවශ්‍ය වුණා. ඒ මුදවා ගැනීමේ අඩයාලමක් හැටියට තමයි මේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතිය තෝරාගත්තේ. ඊශ්‍රායල් ජාතිය අවුරුදු 400ක් ඊජිප්තුවේ වහලුන් හැටියට ජීවත් වුණා. ඒ වහලුන් භාවයෙන් මුදවාගෙන මෝසස්තුමා මාර්ගයෙන් ඔවුන්ව වහල් භාවයෙන් මුදවාගෙන ඔවුන්ව පොරොන්දු දේශ දැන් ඉන්න ඊශ්‍රායල් දේශයට ගේන්න ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ වචනය එහෙම නැත්නම් තෝරා මෝසස් මාර්ගයෙන් දුන්නා. එතෙන් පටන් දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා මේ සෙනග මේ ලෝකේ ජීවත් වෙන අතිවිශාල සෙනග අතරේ දැනට බිලියන 7ක් පමණ සෙනග ඉන්නවා මේ ලෝකේ. මේ සෙනග අතරේ දෙවියන් වහන්සේට අයිති වූ සෙනගක් ඒ තුල නැති වෙලා තියෙනවා. ඒ තුල සිටින ඔවුන්ට මුදවා ගැනීම. මේ ලෝකයේ සියලු දෙනාටම මුදවා ගැනීම තමයි යේසුස් වහන්සේ ඒ පූජාව ඉටු කළේ. නමුත් හැමෝම ඒ මුදවා ගැනීමට නතු වෙන්නේ නැහැ. මොකද ඔවුන්ව තෝරා ගැනීමක් සිදු වෙලා නැති නිසා පෙර. ඒ නිසා සහෝදර සහෝදරිනි යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම දෙවියන් වහන්සේගේ ආත්මීය ප්‍රකාශ වීම කරන කොටගෙන
ක්‍රිස්තුස් කියන්නේ වූ ක්‍රිස්ටෝස් මෙසාය. ඒ ප්‍රකාශ වීම ආත්මික ප්‍රකාශ වීම ආත්මේ ප්‍රකාශ වීම මාංශයේ පාපේ ගැලී සිටින සෙනගක් ඒ පාපයෙන් ගැලවීම සහ මුදවා ගැනීම උදෙසා ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වුණා. ඒ නිසා ඔහුගේ උප්පත්තිය ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය මරණය සහ නැවත නැගිටීම කියන එළිදරව් මේ තුල තිබ්බා. ඒ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රේතුස් කිව්වහම ඔබ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයා ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් කියන්නේ අර එතුමාගේ ඉපදීම මැරීම සහ නැවත නැගිටීම සම්පූර්ණයෙන්ම දායක වෙලා තියෙන්නේ අර පාපේ සිටින සෙනගක් ගලවාගෙන මුදවාගෙන නැවත වාරයක් දෙවියන් වහන්සේට බාර දීමට. අන්න ඒ එළිදරව් තමයි ප්‍රේතුස් ප්‍රකාශ කරන්නේ. ඒතකොට ප්‍රේතුස් ප්‍රකාශ කරාම මේ එළිදරව් කී සඳහන් වෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ඉපදීම, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය, ක්‍රිස්තුස් වහන්සේ නැවත නැගිටීම. මේ ක්‍රියාවලි තුනම සිදු වුණේ අර මේ ලෝකයේ තුල පාපයෙන් නැති වෙලා සිටපු දෙවියන් වහන්සේට අයිති සෙනගක් නැවත වාරයක් මුදවාගෙන ගලවාගෙන දෙවියන් වහන්සේට යොමු කිරීමේ ප්‍රබල ක්‍රියාවලිය තමයි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම සිදු වෙන්නේ. අන්න ඒ ප්‍රකාශ වීමේ එළිදරව් තමයි ප්‍රේතුස් සඳහන් කරේ. ඒතකොට මේ ප්‍රේතුස් ඒක සඳහන් කරාම ප්‍රේතුස්ට කියනවා යේසුස් වහන්සේ මෙම පර්වතය ප්‍රේතුස් කියන්නේ කුඩා පර්වතයක්. මේ විශාල පර්වතය මේ එළිදරව් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් කියන්නේ ලෝකයට ගැලවීම මුදවීම ප්‍රකාශ වීම. එතුමාගේ උප්පත්තිය, එතුමාගේ මරණය, එතුමාගේ නැවත නැගිටීම තුලින් දෙවියන් වහන්සේට අදි සෙනගකට ගැලවීම මුදවීම අවස්ථාව ලැබෙනවා. අන්න ඒ නිසා යේසුස් වහන්සේ ඊළඟට කියනවා මේ පර්වතය එහෙම නැත්නම් මේ එළිදරව් මත මාගේ ස්වභාව ගොඩනගන්නේ. එතකොට බ්‍රදර් සහෝදරනි මේ එළිදරව්ව තමයි ෆවුන්ඩේෂන් ස්ටෝන් එක. එහෙම නැත්නම් මූල ගල වෙන්නේ මේ එළිදරව්. ඒ එළිදරව්වේ ප්‍රකාශය මොකද? යේසුස් වහන්සේගේ උප්පත්තිය, යේසුස් වහන්සේගේ මරණය සහ යේසුස් වහන්සේගේ නැවත නැගිටීම නැවතු ඒ මූලික ගල තුලින් තමයි මනුෂ්‍යයට ගැලවීමක් සහ මුදවා ගැනීමක් ලැබෙන්නේ. ඒ මුදවාගත්ත මිනිස්සේ ඒ ක්‍රියාවලිය මුදවා ගන්නා මිනිසයන් මේ ක්‍රියාවලියෙන් තමයි යේසුස් වහන්සේ කියන්නේ මාගේ ස්වභාව මා ගොඩනගන්නේ. ස්වභාව කියන්නේ මොකද්ද? ස්වභාව කියන්නේ සෙනගක්. ස්වභාව කියන්නේ කොන්ක්‍රීට් බිල්ඩිමක් නෙමෙයි. චර්ච්. අමිත සිංහලෙන් කියන්නේ ස්වභාව කියලා. ඉංග්‍රීසියෙන් කියන චර්ච්. චර්ච් කියන්නේ ස්වභාව කියන්නේ ගොඩනැගිල්ලක් නෙමෙයි. දැන් අපි දකිනවා ඉන් රෂ්‍යාවල මේ අර කමියුනිස්ට් කාල් මාක්ස් ඉදින් කාලේ ඔක්කොම ඒ තිබ්බ චර්චස් ඔක්කොම මේ ස්ටෝර් වෙයාහවුසස් බවට පත් කරා. ඒ නිසා එනම් මොකද්ද මේ ගබඩා බවට පත් කරා මේ එක කැම දාපු විදාන. ලොකු චර්චස් ලොකු මේ සභා බිල්ඩින්ග්ස්. ඒ නිසා බිල්ඩින්ග්ස් නෙවෙයි කොන්ක්‍රීට් බිල්ඩින්ග්ස් නෙවෙයි සභාව කියන්නේ. සභාව කියන්නේ සෙනගට. ඒකට තවත් නමක් කියනවා දෙවියන් යේසුස් වහන්සේගේ ශරීරය කියලා. I will build my church. මාගේ සභාව මම ගොඩනගන්නේ. මොකද්ද? මේ එළිදරව් මත. මොකද්ද එළිදරව්? එළිදරව් කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා
ගේ බිහිවීම ප්‍රකාශ වීම මරණය සහ නැවත නැගිටීම තුලින් ලැබෙනා වූ මුදවා ගැනීමේ අවස්ථාව සහ ගලවා ගැනීමේ අවස්ථාව නැවත වාරයක් දෙවියන් වහන්සේට අයිති සෙනගක් දෙවියන් වහන්සේට ඍජුවම සම්බන්ධ කිරීම සහ එකමුතු කිරීමයි. ඒ නිසා සභාවක් කියන්නේ බිල්ඩිමක් නෙවෙයි, නිකායක් නෙවෙයි, සංවිධානයක් නෙවෙයි, නමුත් සෙනගක්. ඒ දෙවියන් වහන්සේට අයිති සෙනගකට තමයි සභාව කියන්නේ. එතකොට මේ ක්‍රිස්තුස් වහන්සේ කියනවා මම සභාව ගොඩනගන්නේ. කවුද මේ සභාව ගොඩනගන්නේ? දෙවියන් වහන්සේට අයිති සභාවක්, සෙනගක්. ඒ අයිති වාසිකම තියෙන දෙවියන් වහන්සේට. මූලිකත්වයේ දෙවියන් වහන්සේ ආදම් තුලින් මැවි දෙවියන් වහන්සේට අයිති. මේ ස්වර්ගය මේ ලෝකේ මේ මුළු විශ්වයම අයිති දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ සම විශ්වයේම අයිතිකරු. එහෙමනම් මෙතනදී අපි දකිනවා මේ සභාව අයිති එහෙම නැත්නම් මේ සෙනග දෙවියන් වහන්සේ විසින් ගොඩනගමු දෙවියන් වහන්සේගේ හිතේ සිටු සෙනග අයිති දෙවියන් වහන්සේට. යම්කිසි නිකායකට නම් යම්කිසි ආගමකට නම් යම්කිසි කල්ලියකට බෝනගෙන් කල්ලියකට හරි ඩෙඩගෙන් කල්ලියට හරි ලිවගෙන් කල්ලියට හරි ඒ වගේ කල්ලියකට නෙමෙයි. මේ කල්ලි සංවිධාන නිකායන් ආගම ඔක්කොම මනුෂ්‍ය විසින් නිර්මාණය කරපු සංවිධාන. දෙවියන් වහන්සේ කවදාවත් ආගමක් නිර්මාණය කරෙත් නැහැ, නිකායක් නිර්මාණය කරෙත් නැහැ, කල්ලියක් නිර්මාණය කරෙත් නැහැ, කල්ලියක් නිර්මාණය කරන්නෙත් නැහැ. ඒත් යේසුස් වහන්සේ කියනවා මෙතනද මාගේ ස්වභාව මේ එළිදරව් මත ගොඩනගන. වෙන කිසි දෙයක් නෙමෙයි. ඉතින් එළිදරව් කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම, ඉපදීම, මරණය ලබා අත්දැකීම කුරුසේ ඒ වගේම නැවත නැගිටීම නිසා ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය නැවත වාරයක් ලබා ගැනීමේ අවස්ථාව හැකියාව දෙවියන් වහන්සේගේ සෙනගකට ලබා දීම. එනතරී තමයි අපිට මුදවා ගැනීමක් ගැලවීමට තියෙන අවස්ථාව ලැබෙන්නේ. එතකොට මේ සභාව ගොඩනගන්නේ කවුද? මිනිස්සෙක් නෙමෙයි. මට මේ ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ගොඩනගන්න බෑ. පෝප් කෙනෙක්ටත් බෑ, බිෂොප් කෙනෙක්ටත් බෑ, පාස්ටර් කෙනෙක්ටත් බෑ, අපොස්තල් කෙනෙක්ටත් බෑ. කොච්චර නම් කීක ටයිටල්ස් වලට කිව්වද කිසිම මිනිස්සෙක්ට දෙවියන් වහන්සේගේ සභාව ක්‍රිස්තුස් වහන්සේගේ සභාව ගොඩනගන්න බෑ. මේ තියෙන හැම දෙයක්ම සංවිධාන. මිනිස්සු විසින් ගොඩනගාවු සංවිධානය. ඒ නිකාය වලට නායකයෙක් ඉන්නවා. ඕගනයිසේෂන් එකක් තියෙනවා. මූල්‍ය පහසුකම් තියෙනවා, මූල්‍ය කටයුතු තියෙනවා. ඉතාමත් ලොකු සංවිධාන තියෙනවා ආගමික සංවිධාන. ලොකුම ආගමික සංවිධානය තමයි කතෝලික සභාව. ඒක ඔවුන් ආගමක් පමණක් නෙමෙයි, ඕවා දේශපාලනික සංවිධානය. ඔවුන්ට වෙනම රාජ්‍යයක් තියෙනවා. වතිකානු රාජ්‍යය. ඔවුන්ට මහා බැංකුවක් තියෙනවා. ඔවුන්ට හැම රටකම තානාපතිවරු ඉන්නවා. ඔවුන්ට දේපල අයිති තියෙනවා. හැම රටකම ව්‍යාපාර අයිති තියෙනවා. නොයෙකුත් දේශපාලන ඍජු සම්බන්ධකම් තියෙනවා. ඒ දවස්වල නම් ඒ වගේම ඉස්ලාමය ආගමත් ඒ තුලත් ඉතාමත්ම දේශපාලනක කටයුතු නියැලී සිටිනවා, කටයුතු කරමින් සිටිනවා, කටයුතු මඟ පෙන්වමින් සිටිනවා. හැම ආගමක්ම දේශපාලනයත් එක්ක ඍජුව සහ වක්‍රාකාර සම්බන්ධයකින් ආර්ථික කටයුතු නියැලී සිටිනවා. ඒ නිසා දෙවියන් වහන්සේ මේවා නිර්මාණය කරේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානි ආගම නිර්මාණය කරේ නැහැ. මම ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ නැහැ. කිසිම ආගමකට සම්බන්ධ නැහැ. නමුත් දෙවියන් වහන්සේ සුද්ධ වචනය බයිබලයේ හරියට අවබෝධ කරගෙන මේ බයිබලයේ අනුව දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් ගැලවීම සහ මුදවා ගැනීම ලබා ගැනීමෙන් දෙවියන් වහන්සේගේ කැඳවීමේ පමුකාරයෙක් වීමෙන් දෙවියන් වහන්සේට ප්‍රේමයකින් ආලයකින් දෙවියන් වහන්සේ මගේ සුව කැමැත්තෙන් දෙවියන් වහන්සේ සේවය කරන පුද්ගලෙක් මම. සහෝදර සහෝදරිනි, එතකොට මේ සභාව ගොඩනගන්න මිනිස්සෙක්ට බෑ. කොච්චර ලොකු ටයිටල්ස් තිබ්බත් ඒගොල්ලෝ ගොඩනගන්නේ ඕගොල්ලෝගේ සංවිධානය.
හැම ආගමක නිර්මාණකරුවෙක් නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානි ආගමේ නිර්මාණකරු නෙවෙයි. ප්‍රේතස්තුමත් කතෝලික සභාවේ නිර්මාණකරු නෙවෙයි. මේගොල්ලෝ අල්ලගෙන මේවා කරලා තියෙනවා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ මේ ක්‍රිස්තියානි ආගම නිකාය නිර්මාණය නායි එමනම් කතෝලික අක්කර කියන්නේ ක්‍රිස්තියානි යේසුස් වහන්සේ අපිට අයිති ඇන්ග්ලිකන් කියලා අපිට අයිති මෙතරිස් කට්ටිය කියන්නේ මෙතරිස් අපිට අයිති ඒක ඒගොල්ලෝ එක එක જાතියේ ඉගෙනීම් නේ කරන්නේ කතෝලික කට්ටිය කරන එක නෙවෙයිනේ පෙන්ටෙකොස්ටල් කට්ටිය කරන්නේ පෙන්ටෙකොස්ටල් කට්ටිය නෙවෙයිනේ ඉවැන්ජලිකල් කට්ටිය කරන්නේ මෙතරිස් කට්ටිය එකිනෙකාට වෙනස් යේසුස් වහන්සේ එහෙම කරනවාද එකිනෙකාට වෙනස් දේවල් එකම ඉගෙනීමේ ක්‍රිස්තුස් වහන්සේ ආවේ දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ වීමට ඒකයි ක්‍රිස්තුස් වහන්සේ කරේ එතකොට මේ සභාව ගොඩනගින්නේ මේ සම්පූර්ණ වගකීම හැකියාව බලය තියෙන කාටද ක්‍රිස්තුස් වහන්සේ. ඒතර මේ සභාවේ නායකයා කවුද? හෙඩ්. අපේ ශරීරයේ නායකත්වයේ තියෙන ඔළුවට. හිස. මේ සභාවේ හිස කවුද? දෙවියන් වහන්සේගේ සභාව ක්‍රිස්තුස් වහන්සේ කියනවා නම් මම තමයි සභාව ගොඩනගන්නේ මිනිසෙක් නෙවෙයි. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ තමයි මේ සභාවේ නායකත්වය. ප්‍රොෆට් කෙනෙක්වත්, පාස්ටර් කෙනෙක්වත්, බිෂප් කෙනෙක්වත්, පෝප් කෙනෙක්වත් නෙවෙයි. ඒ නිසා මේ යේසුස් වහන්සේගේ සභාවේ නායකත්වයේ හිස ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි එදා මේ වගකීමක් දුන්න ප්‍රේතස්තුමාට කිව්වා නුඹට යම්කිසි වගකීමක් මම දෙනවා. නුඹට යම්කිසි දෙයක් පොළවේ බඳින්න ලැබෙනවද? පොළවේ නිදාස් කරන්න ලබන්නේද? ඒ දේ මම ස්වර්ගයෙන් නිදාස් කරනවා. ඌට එදා වගකීම දුන්න සුද්ධාත්මයන් වහන්සේ එදා පෙන්තකොස් දවසේදී ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් නැගිටලා මැරිලා කුරුසේ මැරිලා මරණයෙන් නැගිටලා එතුමා කිව්වා ස්වර්ගය කියන්නේ මෙතන ස්වර්ගය කියන්නේ විශ්වයට. ස්වර්ගය කියන්නේ මේ කොහේ තියෙන මේ ස්වර්ග විමානයක් නෙමෙයි. උගක් මිනිස්සු මේ ස්වර්ග විමානයක් කියන අර ඩිස්නිලෑන්ඩ් වගේ ඒ වගේ මේ වලාකුළු වල දෙවදූතයෝ ඉන්නවා. ඔවුන් මේ පියානෝ ගහනවා, ඔවුන් මේ වයලින් ගහනවා, සින්දු කියලා ඒ වගේ තැනක් නෙමෙයි මේ මෙතන ස්වර්ගය කියන්නේ. ස්වර්ගයට පරිණාම 10ක් තියෙනවා. ස්වර්ගය කියන්නේ විශ්වයට. මේ විශ්වයේ පරිණාම 10ක් තියෙනවා. දැන් අපි ඉන්නේ ත්‍රිපරිමාණ අපේ ලෝකේ, අපි ජීවත් වෙන ලෝකේ ත්‍රිපරිමාණයි. ඒතකොට මේ පෘථුවියේ මැදස්ත ගත්තොත් එහෙම මැද තියෙන ෂියෝල් කියන බිග් ලොකු මේකක් තියෙනවා. හිස් තැනක් තියෙනවා. මැද පෘථුවියේ. ඒක වටේට තියෙන ලාවා. අර ගිනි කඳු වලට එළියට එන්නේ ලාවා. ෆැරන්හයිට් 8000ක් ඝන උෂ්ණයි. ඒ තමයි හතරවෙනි පරිණාමය. පස්වෙනි පරිණාමය මේ අපිට නොදකින ආත්ම තියෙනවා. යක්ෂාත්ම තියෙනවා, තවත් ආත්ම තියෙනවා. අපි දකින්න බෑ. ඒ වගේ පරිණාම 10ක් තියෙනවා. 6 වෙනි පරිමාණය, 7 වෙනි පරිමාණය, 8 වෙනි පරිමාණය, 9 10. මේ හැම දෙයක්ම තියෙන මේ විශ්වය තුල අපිට දකින්න බෑ මේ අපේ මේ ශරීරයෙන්. නමුත් අපේ දකින්න හැකියාවක් අවස්ථාවක් දෙවියන් වහන්සේ උදා කරන අපේ ශරීර වෙනස් වුණා. එබැවින් සහෝදර සහෝදරිනි මෙතනදී අපි පැහැදිලි අවබෝධ කරගන්න ඕන ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව කියන්නේ විශ්ව ස්වභාවයට. කියන්නේ මුළු ලෝකයටම සම්බන්ධ වූ සෙනගක් එකමුතු වෙන ස්වභාවය. ඒ ස්වභාවයේ මූලිකත්වය හිසනම් යේසුස් වහන්සේ. ස්වභාවයේ හිස යේසුස් වහන්සේ. වෙන මිනිසෙක් නෙවෙයි. ඒ ස්වභාවයේ පැවැත්ම තියෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයේ ප්‍රකාශ වීම තුලින්. ඒ ස්වභාවයේ පැවැත්මට සම්පූර්ණයෙන්ම දායක වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය තුලින් තමයි මේ දෙවියන් වහන්සේගේ ස්වභාව පෝෂණය වෙන්නේ. මේ ස්වභාව පෝෂණය වෙන්නේ මිනිස්සුගේ ගැනීම වලින් නෙමෙයි.
මේ සභාව පෝෂණය වෙන්න කරුණු දෙකක් තියෙනවා. පරණ ගිවිසුම සහ අලුත් ගිවිසුම. මේ අලුත් ගිවිසුම පරණ ගිවිසුමට කෙලින්ම ඍජුවම සම්බන්ධයි. ඒ නිසා තමයි ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ එදා ඒ ආගමික නායකයන්ට ඒගොල්ලෝ කිව්වම ඔබ වැරදි ගන්වීමේ වැරදි එකක් ගේන්නේ වැරදි ඒවා කියන්නේ මොකෝ මේ ස්ක්‍රිප්චර් මේ දෙවියන් වහන්සේගේ වචනේ බලපං මේ දෙවියන් වහන්සේගේ වචනේ දිහා බලපං මම ගැන කියලා තියෙනවා. මම ආවේ මේ වචනේ කඩන්න නෙමෙයි ඉටු කරන්න. ඒ නිසා සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ ස්වභාව නිර්මාණය කරලා තියෙන දෙවියන් වහන්සේගේ ආත්මය කරන කොටගෙන. එතකොට දිව්‍ය යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීම තුලින් තමයි මරණය, ඉපදීම, මරණය සහ නැවත නැගිටීම තුලින් අපිට හැකියාවක් ලැබෙනවා අපේ පව්වලට සමාව ලබා ගැනීම, මුදවා විදීම ලබා ගැනීම. ලේ කරන කොටගෙන. මොකද අපේ ලේ වලට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. අපේ ලේ තුල පාපිෂ්ඨත්වය තියෙනවා. ඉන්ද්‍රිය සුමානෙදි මම බලාපොරොත්තු වෙන මේ පිළිබඳ සාකච්ඡා කරන්න. නමුත් මම කියන්න අවශ්‍ය මේ මූලික දේශනයේදී මම කියන්න කැමති දෙයක් තමයි ක්‍රිස්තියානි ස්වභාව. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ ස්වභාව කියන්නේ සංවිධානයක් නෙමෙයි. ආගමක් නෙමෙයි. ක්‍රිස්තියානි ආගමට කිසිමම ඍජුවම සහ වක්‍රව කිසිම සම්බන්ධයක් නැහැ. ක්‍රිස්තියානි ස්වභාව කියන්නේ. ක්‍රිස්තියානි ස්වභාව කියන්නේ සංවිධානයක් නෙමෙයි. ඒක ඇවිල්ලා ශරීරයක්. ඕගනිසම් එකක්. ඒක ශරීරයක්. ඒක ඊටාත්ම සංකීර්ණ ආත්මීය කරනකට ජීවත් වෙන දෙයක්. ඒ නිසා මේ ස්වභාව කියන්නේ දෙවියන් වහන්සේලාගේ සෙනඟක්. ඒ සෙනඟ දෙවියන් වහන්සේට අයිති වෙන්නේ ඔවුන් දෙවියන් වහන්සේගේ ආත්මය කරනකොටගෙන ඒ මුදවා ගැනීමට ගැලවීමට සම්බන්ධ වුණා. ක්‍රිස්තුස් වහන්සේ මේ ලේ වැගුරලා යම්කිසි මිලයක් ගෙව්වා අපෝ මේ පාපිෂ්ඨත්වයෙන් මුදවාගෙන ගලවා ගැනීමට. ඒ මුදවා ගැනීමත් ඒ ගලවා ගැනීම තුලින් අපිට අවස්ථාවක් ලැබෙනවා නැවත වාරයක් අපිට දෙවියන් වහන්සේ සමග ඍජුවම සම්බන්ධයක් ඇති කිරීමට. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වුණේ. දෙවියන් වහන්සේ සෙනගත් අතර තිබ්බ නැතිවුත් සම්බන්ධය නැවත ඇති කිරීමට ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වුණා. එතුමාගේ ඉපදීම, මරණය සහ නැවත නැගිටීම තුලින් දෙවියන් වහන්සේ ඒ අවස්ථාව මේ ලෝකයට බිහි කරනවා. අපිට මුදවා ගැනීමේ අවස්ථාවක් ඇති කරනවා. අපිට ගැලවීමේ අවස්ථාවක් ඇති කරනවා. අපිට දෙවියන් වහන්සේගේ රාජධානියේ පංගුකාරයන්, එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ ස්වභාවයේ සමාජිකයන්, එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ මනමාලියේ කොටස්කාරයන් බවට පත් වීමේ මහඟු අවස්ථාව ඇති කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී මෙතනදී දෙවියන් වහන්සේගේ විශ්ව ස්වභාව, ඒ නිසා මේ ලෝකේ ව්‍යාප්ත වෙලා සිටින හැම දෙවියන් වහන්සේ අයිති සෙනඟ, ඒ සෙනඟගේ නායකත්වය ගන්න දෙවියන් වහන්සේගේ ආත්මය කරනකොටගෙන ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා මේ සෙනඟ එකමුතු කරන්නේ, ජීවත් කරන්නේ, වර්ධනය කරන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය. ඒ නිසා මේ ඔවුන් කැප වෙලා සිටින්නේ, ඔවුන් නමස්කාර කරන්නේ දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ වූ මේ ස්වර්ගීය මව්වව දෙව පියාණන්ට. සහෝදර සහෝදරනි, මම බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී තව දේවල් ප්‍රකාශ කරන්න. මම අද හිතුවේ විශේෂයෙන්ම මොකද්ද මේ සභාව කියන්නේ? සභාව අයිති කාටද? සභාව නිර්මාණය කරන්නේ කවුද? සභාව අයිති දෙවියන් වහන්සේට. සභාව කියන දෙවියන් වහන්සේට අයිති සෙනඟට. සභාව කියන දෙවියන් බිල්ඩිමකට නෙවෙයි, සංවිධානයකට නෙවෙයි, දෙවියන් වහන්සේට අයිති සෙනඟට. ඒ සෙනඟට ගැලවීමක් අවශ්‍යයි. මුදවා ගැනීමක් අවශ්‍යයි. මොකෙන්ද? පාපෙන්, පාප අන්තග්‍රහණය. ඒ පාපිෂ්ඨ බාහල්භාවයෙන් මුදවා ගැනීමට තමයි යේසුස් වහන්සේ ඒ මිලය ගෙවලා, ලේ වගුරලා, මරණයෙන් නැගිට වාරයක් මළුන්ගේ නැගිටලා දෙවියන් වහන්සේගේ ආත්මය අප තුල ක්‍රියාත්මක වීමට සලස්වයි.
ඒ නිසා සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ ස්වභාවයේ පංගුකාරයෙක් සමාජිකයෙක් අපි වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන අපිගේ පවෙන් අපිව මුදවගෙන ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරන කොටගෙන අපි මුද්‍රාව ගැනීම ලබා ගැනීම අපි දෙවියන් වහන්සේට ඍජුවම සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේට ඍජුවම කතා කිරීමේ ඒ මහඟු අවස්ථාව ලබාගෙන දෙවියන් වහන්සේට දේව පියාණන් කීමෙන් මම දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට පත් වීමේ ඒ මහඟු අවස්ථාව ක්‍රිස්තුස් වහන්සේ ඉටු කළා තියෙනවා. ඒ නිසා ඒ තුලින් අපිට නිදහස සාමය ජීවනය ලැබිලා තියෙනවා. ඒ නිසා අපි නිමහල්ව දෙවියන් වහන්සේට নমස්කාර කරන පමණක් නෙවෙයි දෙවියන් වහන්සේ තුල වර්ධනය වෙලා දෙවියන් වහන්සේගේ සැබෑ ස්වභාවයේ සමාජිකේ පංකාරයේ මනමාලයේ කොටස්කාරයෙක් බවට පත් වෙනවා. අපේ ආදරණීය පියාණන් වහන්සේ මේ සුළු මොහොතේදී ඔබ වහන්සේගේ වචනේ යම් කිසි දේවල් ටිකක් මේ ජාතකවලම ප්‍රකාශ කරන්න හැකි වුණා. මයිලා සිටින වහන්සේගේ ස්වාමීනි මේ සත්‍ය ආත්මය තුලින් මේ සෙනගට සත්‍ය පහදලා දීලා මොකද්ද සත්‍ය මොකද්ද බොරුව මොකද්ද හරි දේ කොහොමද ස්වභාවයේ සෙනග ඉදිරියට යා යුත්තේ කියන එක අවබෝධ කරගන්න අපිට අවස්ථාව ලබා දෙන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්.